ඔබට මතක ඇති අපි දින කීපයක් පුරාම අද සාකච්ඡා කරන කාරණාව පිළිබඳව මාතෘකාව පිළිබඳව ඔබ කල්ැතුව දැනුම්මත් කළා. මේ අල සිටුවන කාලයයි එයයි අද අස්වන්නේ මාතෘකාව. ඔබට මතක ඇති හැම අවුරුද්දෙම මේ අල සිටුවන කාල සීමාවට සමගාමීව කඳුරට සිව අස්වැන්නෙන් මේ සම්බන්ධයෙන් ඔබට දැනුම්පත් කරනවා, තොරතුරු ගෙනෙනවා. අදත් ඒ සඳහා අපි සූදානම් අලභෝග සිටුවීම සඳහා රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම, ක්ෂේත්‍රය සකස් කර ගැනීම, ඒත් එක්කම මුල් කාලයේ වගා කටයුතු, පාලන කටයුතු කොහොමද සිදු කරන්නේ, මේ ආදී වශයෙන් මේ සියලු කරුණු කාරණාවන්ගෙන් ඔබ දැනුම්පත් කරන්නට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අලභෝගාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ තේජා නානායක්කාර මහත්මිය අදත් ඔන්න මේ මාතෘකාවට අදාළව බොහොම පුළුල් දැනුමක් තිබෙන මහත්මියක් විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් එක්කම ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිත් ගුණසේකර මහත්මයා, තාක්ෂණික සහකාර දුමින්ද වික්‍රමනායක මහත්මයාත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන්, සුබ උදෑසනක් ඔබතුමන්ලා හැම දිනාටම. ආයුබෝවන්, සුබ උදෑසනක්. හොඳයි. අජිත් මහත්මයා, මාතෘකාව අද දවසට හිතාම වැදගත්, මේ කාල සීමාවට වැදගත්. අපි කතා කරමු ඒ ගැන මුලින්ම. අපි දන්නවා ලංකාවේ මේ ආහාර භෝග කාණ්ඩ සලකපුවාම ප්‍රධාන ආහාර ලෙස අපි සලකන වී, එහෙම නැත්නම් අපේ පරිභෝජනය කරන බත, ඒ වුණාම අපේ අතිරේක ආහාර භෝග ලෙස අපි හඳුනා ගන්නා බොහෝ භෝග කාණ්ඩ තියෙනවා. බඩෙනගු, කුරක්කන්, මෙනේරි, තල යනාදී වශයෙන් අපි අතිරේක ආහාර භෝග පිළිබඳව කතා කරනවා. ඒ වගේම එළවලු පළතුරු උද්‍යාන භෝග ලෙස අපි ආහාරයට ගන්නවා. මේවා ඇරුණු විට අපට තවත් ඉතාමත් වැදගත් ආහාර කාණ්ඩයක් විදියට සහ ප්‍රධාන ආහාරවලට විකල්පයක් විදියට ඇතැම් විට ප්‍රධාන ආහාරයක් විදියට පාවිච්චි කරන්නට පුළුවන් භෝග කාණ්ඩයක් විදියට අල හඳුනා ගන්නට පුළුවන්. ලංකාව අතීතයේ ඉඳන්ම අල වගාවට බොහොම ප්‍රචලිත රටක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම දේශීය වශයෙන් හඳුනාගත්ත අල වර්ගත් තිබෙනවා. සමහර වෙලාවට පිට රටින් හඳුන්වා දුන්න අල වෙන්නට පුළුවන්. අපේ රටේම සම්භවයක් නැතුව කාලාන්තරයක් තිස්සේ අපේ රටේ වගා කරන නිසා අපිට දේශීය අල විදියට පේන අල වර්ග තියෙනවා වෙන්නට පුළුවන්. කොහොම නමුත් දේශීය අල කියලා විශේෂයෙන් හඳුනාගත්ත අල වර්ගත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා, රටේ නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඒ වගේම තමයි දැන් ඔය අල කියපුවාම අපි ඕන දෙයකට අල කියනවා. පොළවෙන් අල තියෙන හැම එකක්ම අල තමයි. දැන් රාබුත් අලේ කියනවා. කැරටුත් අලේ කියනවා. බීටුත් අලේ කියනවා. ඊළඟට මඤ්ඤුකත් අලේ කියනවා. අර්ථාපලුත් අලේ කියනවා නුවරඑළිය ප්‍රදේශයේ වගා කරන. ඒ වගේම කිරියල කියලා කියනවා, වැල්ලල කියලා කියනවා. ඉඟුරුවල කහලා ඉඟුරුවල කහලා තියෙනවා. හැබැයි මේ අල කිව්වට ඔයගේ සමහර ඒවා අලම නෙවෙයි. අපි අල ලෙසම පැත්තකට දාන්න පුළුවන් ආහාර විතරක් සංචිත වෙච්ච මුළුත් තියෙනවා. හැබැයි අපි අර බීජ සිටුවලා බීජ ලබා ගන්නවා, පැල ලබා ගන්නවා වගේ. දඬු කැබලි සිටුවලා පැල ලබා ගන්නවා වගේ. භූගතව වැඩෙන රෝපණ ද්‍රව්‍යයක් විදිහටත් අල හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ අපි මේ අල කැබලි වලින් තමයි මේ පැල ලබා ගන්නෙ. ඉතින් මේ පොඩි පැහැදිලි කිරීම කරේ අපි අල කියපුවාම ඔක්කොම මතක් වෙනවනේ. නමුත් අද අපි ඒව ගැන ඔක්කොම ඔය අල ටික මේ පටලවාගෙන වැඩේ අල කරගන්න කැමති වෙන්නේ නැහැ. ඒක නිසා අද අපි කල්පනා කරනවා මේ කාලේ ඇයි අපි අල ගැන වැඩිපුර කතා කරන්නේ. අපි තේජානි මහත්මයාත් එක්ක මීට කලින් ඔය ගැන බොහොම අපූර්ව රසවත් සාකච්ඡා කරලා තිනවා, කවි කියලා තිනවා. අජිත් මහත්මයා කොහොමද අපිට මේ දේශීය අල ගැන කතා කරද්දී තේජානි මහත්මයා තමයි මුලින්ම මතක් වෙන්නේ නේ. මතක් වෙන්නේ. විශේෂයෙන්ම අපි දැන් ගල්නෝරු උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මධ්‍යම රජයේ ප්‍රධාන පර්යේෂණ ආයතන වලින් එකක් විදිහට අපි සලකන්නේ. ඒ ආයතනයේ යටතේ තමයි, ඒ පර්යේෂණ ආයතනයේ යටතේ තමයි අල භෝගත් ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව පළාත් සභා මට්ටමින් ගත්තාම මේ අල වගාව ඉතාමත් ප්‍රචලිතව සිදු කරන ප්‍රදේශ තියෙනවා. විශේෂයෙන්ම අපිට ආසන්න සබරගමුව පළාතේ. දැන් පහුගිය දවසක දේශපාලන නායකයින්, ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහෝමයක් එකට එකතු වෙලා හොඳ ප්‍රදර්ශනයක් තිබ්බා දේශීය අල සම්බන්ධව. ඒ පළාත් සභාවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ වලට අනුව ගොවි ජනතාව තුළ, ඒ කියන්නේ පරිශ්‍රණ විතරක් නෙවෙයි, ඒතර ව්‍යාප්තිය ඉතාමත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා. රටට අවශ්‍ය ඒකනේ. නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා සහ ගොවි ජනතාවට ආර්ථිකවත් වගාව පවත්වාගෙන යාම සඳහා අලභෝග වගාව ඉතාමත් තදින්, ඉතාමත් පුළුල් සබරගමු පළාතේ ක්‍රියාත්මක කරනවා. අපි සබරගමු පළාතත් වලින් වල සම්බන්ධ කරගෙන තියෙනවා අපේ සාකච්ඡාවලට. එහි පළාත් අධ්‍යක්ෂතුමිය සහ දිස්ත්‍රික්ක භාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහත්මීන් අපි සම්බන්ධ කරගෙන තිබෙනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මේ අල කියපුවාම එතනින් දේශීය අල ලෙස අපි හඳුන්වන්නේ මොනවද?
මේ කාලේ වගා කරන්න අපි වැඩිපුර අවධානය යොමු කරන අලවර්ග මොනවද? ඇයි ඒකට හේතුව? සහ කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුද්දේ ඕනම කාලයක වගා කරන්න පුළුවන් අලවර්ග මොනවද කියන පොඩි පැහැදිලි කර ගැනීමක් ඉස්සෙල්ලා කරනවා. කරලා ඉතින් අලවගාවට දැන් ලෑස්ති වෙන්න ඕන කාලේ හින්දා අපි ගෝ ජනතාවට උපදෙස් දෙනවා. ඊට අමතරව අද ගීතානි ප්‍රධාන වැදගත් කරුණු දෙකකුත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි දෙකක් නෙවෙයි තුනක් විතර කාලයට අනුව මේ අපි ගිය සතියේ කිව්වනේ දැන් මැයි මාසෙ දක්වා කාලගුණ වාර්තාවක් අපිට එයි කියලා. කෘෂි කාලගුණ වර්තාව. ඔව් කෘෂි කාලගුණ වාර්තාවක්. ඒතකොට කෘෂි කාලගුණික වාර්තාවේ පුරෝකථනය සහ ඒකට අදාළව භෝග වගා නිර්දේශයන් පිළිබඳවත් අද කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුමින්ද මහත්තයා සූදානම්ින් සිටිනවා පසුගිය සතියේ 19-20ට ලැබුණු ගැටලු මොනවද කියන එක පිළිබඳව සහ ඊට අදාළව අපට බොහොම සරලව දෙන්නට පුළුවන් තාක්ෂණික උපදෙස්. ඒත් එක්කම ඉතාමත් වැදගත් අපේ තරුණ ළමයින්ට වැදගත් උසස් පෙළ කරලා හිම ඉන්න ළමයින්ට කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ විභාගය සඳහා ආයුධ පත්‍ර බාර ගැනීමේ අවසන් දිනය ඉතාමත් ළඟට පැමිණෙනවා. ඒක නිසා ඒ පිළිබඳව කොහොමද ඇප්ලිකේෂන් දාන්නේ? ඒක සඳහා ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවද? විභාගය කොහොමද පවත්වන්නේ? විභාගයේ විෂය නිර්දේශ මොකක්ද? සහ මේ පාඨමාලාව කොහොමද කෘෂිකර්ම විද්‍යාලවල ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැනත් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒක ඊටාම වැදගත් වෙයි අපේ ආදරණීය දූ දරුවන්ට මතක් කරමු සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නට කියලා. හොඳයි. එහෙනම් අපි දැන් මේ අලසිටවන කාලයට අදාළ මාතෘකාව ඉදිරියට ගෙන යමු. අපිත් එක්ක ඉන්නවනේ අද උද්‍යාන භෝග පරිරක්ෂණ සංවර්ධන ආයතනයේ අලභෝග අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය තේජා නානායක්කාර මහත්මිය. ආයිබෝන් සුබ උදෑසනක් ඔබතුමියට තේජා මහත්මිය. ආයිබෝන් සුබ උදෑසන. ඔව් කැමති දැනගන්නට දැන් මේ දේශීය අල කිව්වහම දැන් අජිත් මහත්මයා මූලික පැහැදිලි කිරීමක් කළා. අපි දේශීය අල කියන්නේ මොනවද? ඒ ගැන මේ පුළුල් පැහැදිලි කිරීමක් කරලා දුන්නත් අපි අසන්නන්ට. ඔව් ඇත්තටම දේශීය අල කියන්නේ පරම්පරා ගානක් තිස්සේ අපේ රටේ පැවතිච්ච අල වර්ග. ඒක අතරින් වැල් අල තමයි ප්‍රධාන වශයෙන්ම අපිට මතකෙට එන්නේ. අර්ථපල් ඇරුණම අනිත් අල වර්ග තමයි අපි දේශීය අල කියලා සලකන්නේ. මොකද අර්ථපල් කියන්නේ පසු කාලීනව අපිට හඳුන්වා දුන්න විදේශයෙන් හඳුන්වා දුන්න භෝගයක් නිසා මේ දේශීය අල අතරේ ඇත්තටම අපේ රටට ආවේනික වර්ගයක් තියෙනවා. සියවස් ගණනකට පෙර ඉඳන් අපිට වෙන රටවල් වලින් නැව් ගමනාගමනය වගේ එක අපේ රටට ඇවිල්ලා කාලයක් තිස්සේ අපේ ජනතාවත් එක්ක අපේ දේශීය පරිසරයත් එක්ක හොඳින් හුරු වෙලා අපේම භෝගයක් විදියට ප්‍රචලිත වෙච්ච භෝග කාණ්ඩයක් තමයි මේ දේශීය අල කියන්නේ. මේ අතරින් වැල් අල තමයි අපි ප්‍රධාන වශයෙන්ම දේශීය අල විදියට සලකන්නේ. හොඳයි තේජා මහත්මිය දැන් මේත් එක්ක මේ අල වර්ග තියෙනවනේ දේශීය අලත් විවිධ වර්ග වලට ප්‍රභේද වලට වෙන් කරනවා. ඒ අනුව කොහොමද නිශ්චිත වගා කාලයක් පවතිනවද එක් එක් අල වර්ග වලට? වගා කාලය කොහොමද අපි හඳුනාගන්නේ? ඔව් දැන් මේ අල භෝග වල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි සමහර අල වර්ග කාලයකට විතරයි කන්න භෝගයක් විදිහට තමයි අපි ඒවා හඳුන්වන්නේ. මොකද ඒවයි සුප්තතාවය කියන කරුණ නිසා කියන්නේ අපි මොනතරම් ජලය සැපෙව්වත් අවශ්‍ය පහසුකම් සැපෙව්වත් පැලවෙන්නේ නැති එක්තරා කාලයක් තියෙනවා. ඒ භෝග කාණ්ඩය අපි සුප්තතාවයේ තියෙන කන්න භෝගයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ නිසා ඒවා වවන්නත් අපි වගා කරන්නත් අපි එක්තරා කාලයකදී ඒ පැලවෙන කාලෙදි තමයි අපි ඒවා සිටවන්න භාවිතා කරන්නේ. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. අවුරුද්දේ හැමදාම වගා කරන්නේ නැහැ. අවුරුද්දේ හැමදාම අස්වැන්න ගන්නෙත් නැහැ. ඒක නිශ්චිත කාලයකදී තමයි අපි සිද්ධ කරන්නේ. ඒ නිසා මේ මාර්තු අප්‍රේල් කාලෙදී තමයි දේශීය අල වැල් අල වර්ග ඒ වගේම ඉඟුරු කහ වගේ ඒ සුප්තතාවයේ තියෙන අපේ අනිත් අල භෝග වෙන කිරි අල මඤ්ඤොක්ක වගේ ඒවාට වඩා වෙනස්. ඒ වර්ග අවුරුද්දේ ඕනෙම කාලයක වගා කරන්න පුළුවන්. නමුත් මේ වැල් අල වගේ සුප්තතාවයේ තියෙන කන්න භෝග අපි වගා කරන්නේ සාමාන්‍යයෙන් මාර්තු අග අප්‍රේල් වගේ මුල වගේ කාලෙදි තමයි ප්‍රධාන වශයෙන්ම. ඔව් ඒකට විශේෂ හේතුවක් තියෙනවද මේ අලස්වැන්න නෙලා ගන්න ගත වෙන කාල සීමාවත් එක්ක දෙක තීරණය වෙන්නේ තේජා මහත්මිය? නැහැ මං කිව්වේ අර දැන් අස්වැන්න සාමාන්‍යයෙන් අවුරුද්දේ අවසානයේ නොවැම්බර් දෙසැම්බර් වගේ කාලෙදී මාස 8ක විතර භෝගයට සාමාන්‍යයෙන් මාස 8ක් විතර ගත වෙනවා සාමාන්‍ය හොඳ අස්වැන්නක් ගන්න අපිට. ඒ කාලෙදිත් අපිට අඳුර ගන්න පුළුවන් වැල මැරිලා ගහ වෙනස් වෙනවා. ඒක අපේ හැටම දැකලා අඳුරගෙන අපිට අස්වැන්න ගන්න පුළුවන්. ඊට පස්සේ අස්වැන්න ගත්ත ෂණයෙන් අපි හැදුවට පැලවෙන්නේ නැහැ.
ඒක නිසා අපි පොඩි කාලයක් ගබඩා කරලා තියලා හරි තවානක තියලා හරි තමයි මේ මාස 2-3ක කාලෙකින් පස්සේ තමයි අපිට අපව පැලයක් ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඒකයි තියෙන විශේෂත්වය මේ කාලෙදි වගා කරන්නේ. හොඳයි. ඔබට ඒ ගැන පැහැදිලි වන්නට ඇති. හොඳයි. තේජ මහත්මිය දැන් මේ සිටුවීම සඳහා රෝපණ ද්‍රව්‍ය සූදානම් කරගන්න එකත් ඊටම වැදගත් වෙනවානේ. අපි ගත්තොත් කහ ඉඟුරු කිරියල වැල්ලල වර්ග මේ දේවල් වලට ගුණාත්මක භාවයෙන් ඉහළ රෝපණ ද්‍රව්‍ය සපයා ගන්න අවශ්‍ය වෙනවා. කොහොමද අපි ඒ සඳහා සූදානම් වෙන්නේ? ඔව් මම දැන් වැල්ලල ගැන කතා කරොත් අපි විශේෂයෙන්ම මේ කාලේ හදන නිසා අපි විශේෂයෙන්ම මුල් කාලෙදිම අපි තීරණය කරන්න ඕනේ අපේ රෝපණ ද්‍රව්‍ය සපය ගන්න කොහෙන්ද කියන එක. මොකද අපි විශ්වාසනීය තැනකින් අපේම වගාවක් නෙවෙයි නම් අපි හොඳට දන්න තැනකින් රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න ඕනේ. මොකද බීජ අල මගින් පැතිරෙන රෝගයක් තියෙනවා ඇන්ත්‍රැක්නෝස් කියන. ඒ නිසා ඒ රෝගේ නැති හොඳ නිරෝගී මව්වල තෝරා ගන්න ඕනේ. ඒක අපි හොඳට දන්න තැනකින් ඒ ගැන සැලකිලිමත්ව කරන්න ඕනේ. නැත්නම් අපේ වගාවේදී ඒ රෝගය නැවත ඇති වෙලා වගාව විනාශ වෙන්න පුළුවන්. අලවල ගුණාත්මයත් අඩු වෙන්න පුළුවන්. මූලික වශයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් අපේ ගොවි මහත්තුරුන්ට පාරිභෝගිකයන්ට කාටත් තියෙන ගැටලුවක් තමයි මේ රෝපණ ද්‍රව්‍ය හොයා ගන්නවා කියන එක. මොකද ඉස්සර කාලේ ලොකුවට වගා කරනකොට දැන් ටිකක් කාලයක් තිස්සේ අපෙන් ඈත් වෙච්ච භෝගයක් නිසා රෝපණ ද්‍රව්‍ය සොයා ගැනීම අපහසුවක් තියෙනවා. නමුත් අපේ ලංකාවේ විශේෂයෙන්ම කෑගල්ල සබරගොම් පළාතේ මේ භෝග කාණ්ඩය බහුලව වගා කරනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ වගේත් වගා කරනවා. එහෙම දන්න හොඳට බීජ නිෂ්පාදකයෙක්ගෙන් බීජල ලබාගෙන අපිට පුළුවන් අපේ වගාව ආරම්භ කරන්න. මේකෙදි අපි මුලින්ම අපි දෙපාර්තමේන්තුවේ නිර්දේශ කළා තියෙනවා ග්‍රෑම් 250කවත් අල කෑල්ලක් වගාවට යොදා ගන්න ඕනේ කියලා. මොකද හොඳ අස්වැන්නක් ගන්න නම් වාණිජ වගාවකදී අස්වැන්න ගැන සැලකිලිමත් වෙනවා නම් ග්‍රෑම් 250ක විතර කෑලි කපා ගන්න ඕනේ. ඒකෙදිත් අපි අලේ උඩ කොටස තමයි ගොඩක්ම අංකුර වැඩි. ඒ නිසා උඩ කොටස අහු වෙන විදියට මේ ඒ කියන්නේ වැල තිබ්බ ස්ථානයේ කොටසක් අහු වෙන විදියට අල කෑලි කපා ගන්න ඕනේ ග්‍රෑම් 250ක විතර. ඊට පස්සේ අපේ අර කැපුම් පෘෂ්ඨයේදී මේ දිලීර රෝග වගේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට දැවාලු වගේ දෙයක තවරලා ඒක රෝග වලින් ආරක්ෂා කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දිලීර නාශකයක ගිල්වලත් අපිට ඒ පාසුකම් සලස ගන්න පුළුවන්. හොඳයි. ගුණාත්මක භාවයෙන් ඉහළ රෝපණ ද්‍රව්‍ය සපයා ගන්නවා වගේම ඒ සුදුසු තත්වයේ තියෙනවද අලුත් වගාවක් සඳහා කතරම් සුදුසුද කියන කාරණේ තීරණය කරන්න වෙනවා ඔබතුමිය කිව්ව ආකාරයට. හොඳයි අජිත් මහත්මයා අපි දැන් මේ කතා බහ අතර වාරේ කැමති දැනගන්නට දැන් මේ කෘෂි කාලගුණ වර්තාව ගැන ඔබතුමා සඳහන් කරනවා කියලා කිව්වනේ ඉදිරි මාස ගණනාවට බලපාන්නා වූ කොහොමද අපි ඒතරතුරු ලැබිලා තියෙනවද මේ වෙනකොට? ඔව් දැන් අපි මේ මහා කන්නේ තාම මුළුමනින්ම අවසන් නැහැනේ. දැන් මේ දවස්වල පළාත් තාක්ෂණික ක්‍රියාකාරී කමිටු රැස්වීම පැවැත්වෙනවා පළාත් මට්ටමින්. ඒකෙදි කතා කරන්නේ යලකන්නේ සඳහා සූදානම් වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව. දැන් මහකන්නේ තවම අපි ගත කරමින් සිටිනවා. ඒක නිසා මහකන්නේ අග කාලයට සහ ඉදිරි කන්නේට ගැලපෙන විදිහට කොහොමද කාලගුණය හැසිරෙන්නේ සහ ඒ කාලගුණයට හරියන විදිහට කොහොමද අපි වගා කටයුතු පිළිවෙත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන එක කතා කරන එක තමත් වැදගත් වෙනවා. දැන් අපිට ලැබිලා තිබෙනවා මාර්තු සිට මැයි දක්වා වූ කෘෂි කාලගුණික උපදේශනය. මේ කෘෂි කාලගුණික උපදේශනය හදලා තියෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඔක්කොම එකට එකතු කරලා. දැන් මේකේ හැටියට මේ අපි ගත කරන මාර්තු මාසයේ සාමාන්‍යයෙන් අපිට ලැබෙන වර්ෂාවට වඩා අඩු වර්ෂාවක් ලැබෙනවා කියන කාරණය සහ අප්‍රේල් මාසයේදී අපට සාමාන්‍ය වර්ෂාපතනයට වඩා ඉතාමත් ආසන්නව ටිකක් වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා කියන කතාව කියනවා. තාම මැයි මාසය ගැන හරියට පුරෝකථනයක් කරලා නැහැ. කොහොම වුණත් සමස්තයක් වශයෙන් ගත්තාම මාර්තු ඉඳන් මැයි වෙනකම් මේ මාස තුන අපිට ලොකු වැස්සක් නැහැ. සාමාන්‍ය වර්ෂාපතනයට මඩක් අඩුවෙන් හෝ වැඩියෙන් වෙන්නට පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම කියන කාරණයක් තමයි ගොවි ජනතාවට දැන් ඔය සමස්ත කාලගුණික පුරෝකථනයක් ගැන හිතන්නේ නැතිව
කාලීනව දවසින් දවස වගේ නිකුත් කරන කෙටි කාලීන පුරවකථන තියෙනවනේ. අද දවසේ කාලගුණය මෙහෙම වෙන්නට පුළුවන් කියලා එහෙම. අන්න ඒවට පොඩ්ඩක් කන් දීලා වැඩ කරන එක හොඳයි කියලා කියනවා. මොකද දැන් අස්වැන්න නිලන්ට ආසන්න සහ අස්වැන්න සමහරලාට බොහොම කලාතුරකින් සමහර පළාත්වල අස්වැන්න නිලලා තියෙනවා මහා කන්නේ අස්වැන්න. ඒවට වර්ෂාවෙන් හානියක් වෙන්නේ නැති වෙන්නට නෙලා ගන්නට නම් දැන් හෙට දවසේ අධික වර්ෂාවක් එහෙම තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණොත් එහෙම එදාට ගොයන් කපන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ සැලකිලිමත් වෙන්න කියන කාරණේ කියනවා. ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මහා වාරිමාර්ගවල ජලාශ ධාරිතාවත් එක්ක බලපුවාම 67%ක විතර වාරි ජලය අපට භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා කියන කාරණය සඳහන් වෙනවා. ඒ ජලය අපි භාවිතා කිරීමේදී ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කරන්නට ඕනේ. අස්වැන්න නිලල මහකන්නේ වැඩි වුණාට පස්සේ අපිට පුළුවන් බිම් සකස් කිරීමේ කටයුතු යලකන්නේ සඳහා ඉතාමත් ඉක්මනින් ආරම්භ කරන්න. මොකද එතකොට ලැබෙන සුළු ඇස්සකින් හෝ අපට මූලික වැඩ ටික කරගත්තොත් අර ජලාශවල ඉතිරි වෙලා තියෙන ජලය අරපිරිමැස්මෙන් ඉදිරි කටයුතු සඳහා පාවිච්චි කරන්නට පුළුවන්. ඒත් එක්කම කියන්න ඕන විශේෂම කාරණයක් තමයි දැන් හැම වැඩිපුරම අපි අපේ රටේ වගා කරන වයස්කාණ්ඩේ තමයි වීවල මාස 3මාර. 3මාර වී වගා කිරීම සඳහා යලිත් ගොවි ජනතාව උනන්දු කරවීමක් සිදු කරනවා. ඒ මහා වාරි සහ මධ්‍යම පරිමාණයේ වාරි මාර්ග ජලය උපයෝගී කරගෙන. මොකද ඊට වඩා වැඩි වයසකට ගියොත් එහෙම ජලයේ සම්පාදනයේ සෑහෙන කාලයක් දෙන්න ඕනනේ. ඒක අපිට වතුර හිඟතාවයකට හේතුවක් වෙන්නට පුළුවන්. ඒත් එක්කම ඊටමත් ජලයේ හිඟ සුළු වාරි මාර්ග තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක කරන ප්‍රදේශ තියෙනවා නම් මාස 3 වයස්කාණ්ඩේ වී වලට ගියාට කමක් නැහැ කියන කතාව කියනවා. දැන් ඔය ජල ප්‍රශ්නයට සහ ජලය අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගන්නටත් වල්පැලෑටි මර්ධනය සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීම සඳහාත් පැරෂුට් තාක්ෂණය යොදා ගැනීම ක්ෂේත්‍ර සංස්ථාපනයේදී ඉතාමත් වැදගත් කියන කාරණය මතක් කරනවා අර කාලගුණයට අනුව කෘෂි උපදේශනය සැලකීමේදී. දැන් ඔය අපි වී වගාව ගැන සාමාන්‍යයෙන් කිව්වේ ක්ෂේත්‍ර භෝග වගාව සලකනකොට අප්‍රේල් මාසයේ මුල් සතියේ වගා කටයුතු ආරම්භ කරන්නට කියලා කියනවා. එතකොට ඉදිරියේදී මේ පවතින කාර්ගුණයත් එක්ක සාර්ථක වගාවකට යන්නට පුළුවන් කියන කාරණේ. ඒත් එක්කම අපි හිතමුකෝ දැන් සමහර ශ්‍රේෂ්ඨ භෝග ගොඩ ඉඩම් වල කරනකොට ඇතැම් අය කුඹුරු ඉඩම් වල කියන්නේ ටිකක් ජල වහනය දුර්වල භූමි වල කරන්නට පුළුවන්. හදිසි වැස්ස තත්ත්වයන් වලදී මේ වගාවන් වලට හානි වෙන එක වළක්වා ගන්න අර කුඹුරු වැනි පහත් භූමි වල වගා කරනකොට ශ්‍රේෂ්ඨ භෝග ජල අපවහනය ඉතාමත් හොඳින් සිදුවෙන පරිදි, ඒ කියන්නේ ක්ෂේත්‍රයේ ජලය හොඳින් ඉවත් වෙන පරිදි, ජලය බැස යන පරිදි ගැඹුරු කාණු දාලා ඒ වගා භූමින් සකස් කරගන්න එක හොඳයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේත් බීජාරෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ගොවීන්ට අවශ්‍ය ආකාරයට මූලික බීජ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලස්වලා තිනවා. ඒ අනුව අතිරේක ආහාර භෝග විදිහට මුංගට කව්පි, සෝයා බෝංචි, මිරිස්, උඳු, කුරක්කන් සහ තලවැනි ශ්‍රේෂ්ඨ භෝග නිර්දේශ කර තිනවා වගා කරන්නට පුළුවන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන කාරණේ. ඒක නිසා කාලීනව කෘෂිකර්ම මේ කාලගුණයක් දැන් විචලන වෙනවා. අපි හිතන්නේ නැති කාලගුණයක් තියෙනවා. වෙනස් වෙනවා. හදිසි වැස්ස එක දිගට වහින්න පුළුවන් අවස්ථා. ඒක නිසා ඒව ගැන සැලකිලිමත් වෙලා ඉතාමත් සාර්ථක ජල කන්නයක් සඳහා ගොවි ජනතාවට සූදානම් වෙන්න කියන කතාව තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම රසායනික පොහොර, කාබනික පොහොර මේ පිළිබඳව අපිට තාම පැහැදිලි නෑ. යල කන්නේදී කොයි වගේ ඉඩක් කඩක් ලැබෙයිද, මහ කන්නේ වගේම ප්‍රශ්න ඇති වෙයිද, පොහොර හිගයක් ඇති වෙයිද කියලා. ඒකින්ද ඒව ගැනත් සැලකිල්ලෙන් කටයුතු කරන එක හොඳයි. අර කොළ අතු මිටි දාන එක කුඹුරට තාමත් වැදගත්. මූලික බිම් සකස් කරන අවස්ථාවන් වලදී තමන්ගේ කුඹුරේ පිදුරු ටික දාන එක තාමත් වැදගත්. කාබනික පොහොර සම්පාදනය ගැන කතා කරනකොට කිසිම වියදමක් නැතුව අපිට සපයා ගන්න පුළුවන් ඉතාම ගුණාත්මක පොහොර. අන්න ඒකයි. දැන්ම මේවා සූදානම් කරගන්න පුළුවන් මං හිතන්නේ අපේ ගොවි ජනතාවට. ඒ වගේම මේ දහය අඟුරු ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අඩක් පිලිස්සු දහය. ඒ වගේම අපට හොඳ ශක්තියක් ගහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ කාබනික ද්‍රව්‍ය කුඹුර සඳහා යොදා ගන්න සූදානම් වෙන්න එක හොඳයි. යූරියා ගැනම හිත හිතින් නැතුව අපිට එතකොට රජයෙන් දෙන ඒවත් ප්‍රයෝජනට අරගෙන ඒකාබද්ධව මේ වැඩේ කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. දැන් මේ අස්සන්නත් එක්ක එකතු වෙලා ඉන්න ඔබටත් යම් යම් ප්‍රශ්න මතුවෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් 0.81 මූලික මාතෘකාවට අදාළව ප්‍රශ්න යොමු කරන්න. අපි අලසිට වන කාලය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ 0.81 අපේ දුරකථන අංකය. අජිත් මහත්මයා අපි කෙටි විරාමයක් ලබා ගනිමුද ගීතයක් අහන්නට.
උදේ 8යි විනාඩි 24යි අපි ගීතයකින් පසු නැවතත් සූදානම් අස්සන්නේ කතා බහ ඉදිරියටත් ගෙන යන්නට. උදේ 8යි විනාඩි 28යි දැන් වෙලාව ඔබ එකතු වෙලා ඉන්නේ අස්වැන්න ගුවන් විදුලි වැඩසටහන සමග මේ අලසිටුවන කාලයයි එයයි අද අස්වැන්නේ මාතෘකාව. අලසිටුවීම සඳහා රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම, ක්ෂේත්‍රය සකස් කර ගැනීම, මුල් කාලේ වගා පාලන කටයුතු මේ අනාදි වශයෙන් හල සම්බන්ධයෙන් වැදගත් වන්නා වූ කරුණු කාරණා අද අපි සාකච්ඡා කරමින් සිටිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ අලභෝගංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ තේජා නානායක්කාර මහත්මිය සමග. තේජා මහත්මිය දැන් මේ අලභෝග සිටුවීම සඳහා ක්ෂේත්‍රය සූදානම් කරගන්න එකත් ඉතාම වැදගත් කාරණාවක්. මොකද්ද මේ ක්ෂේත්‍රය සූදානම් කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ? විශේෂයෙන්ම අලභෝග සිටුවන්නට ඇයි අපි ක්ෂේත්‍රය ඒ සඳහා විශේෂයෙන් සූදානම් කරගත යුත්තේ? ඔව් අපි ඉස්සෙල්ලම බලමු අලභෝග වලට මොන වගේ ක්ෂේත්‍රයක්ද අවශ්‍ය වෙන්නේ කියලා. මොකද අපි තෝරගන්න පස ක්ෂේත්‍රය ගොඩක් වැදගත් වෙනවා අල වගාවේදී. අපි විශේෂයෙන්ම මැටි සහිත පසක් තෝරගන්න හොඳ නැහැ කිසිම අලභෝගයකට. ගොඩක් දුරට ලෝම කාබනික ද්‍රව්‍ය සහිත ලෝම පසක් වැලි මිශ්‍ර පසක් තමයි ගොඩක් දුරට සුදුසු වෙන්නේ. හොඳට ජලය බැස යන්න ඕනේ. මොකද අපේ අස්වැන්න තියෙන පොළවේ. අපි නිලාගන්නේ පොළවේ තියෙන දෙයක්. ඒ නිසා ඒක විනාශ නොවෙන්න නම් අපි හොඳට ජලය බැස යන ඕනෙම භෝගයකට ඇත්තටම ජලය බැස යාම අවශ්‍යයි. විශේෂයෙන්ම අල භෝග වලට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අල කුණු වීමට ඉක්මනින්ම ලක් වෙනවා. ද්විතීක ආසාදන ඇති වෙනවා. තුවාල ඇති වුණොත් ශුද්‍ර ජීවීන්ගෙන් ඒ අල විනාශ වීම ආරම්භ වෙන්න පුළුවන්. හොඳට ජලය බැස යන්නේ නැත්නම් ගස් වර්ධනයත් ගොඩක් දුර්වල වෙනවා. ඒ නිසා මේක මුලක් පොළොවේ යට හැදෙන අස්වැන්නක් නිසා අපි අලභෝග වලදී විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි පස තෝරා ගැනීම. ඒ නිසා එතනින් ආරම්භ කරාම අපි බිම් සැකසීමදී හොඳට බුරුල් පසක් සකස් කරගන්න ඕනේ. ඒ පස සකස් කරගෙන අපි එක එක අලභෝගයට එක එක ආකාරයට තමයි අපි ක්ෂේත්‍රය සකස් කරන්න ඕනේ. අපි වැල්ලල සකස් කරගන්නකොට වැල්ලල වලට අපි අනුමත කරපු පරතරයක් තියෙනවා. වැල්ලල වලත් කාණ්ඩ දෙකක් තියෙනවා. මහ වැල්ලල කියන්නේ ලොකු අල නිපදවන අල වර්ග, හදන වැල් වර්ග. ඒ කියන්නේ අපි රාජාල වගේ ගොඩක් ජනප්‍රිය ලොකු අල හැදෙන වර්ග. ඒවට අපි ගන්න ඕනේ මීටර් 1 කියන්නේ අඩි 3කවත් පරතරයක් පේලිහා පළාතර. එහෙම අපිට පේලිහා පළාතර පරතරය සකස් කරගන්නකොට අපි ඒ භෝගේ වගා කරන්න ඕනේ වලක් හදා ගන්න ඕනේ. අඩිය උස දිග පළල තියෙන වලක් අපි හොඳට කාබනික ද්‍රව්‍ය මතු පිටපස් මිශ්‍රණයක්. ඒ වගේම මම කිව්වා මේ හොඳින් අපි කාබනික ද්‍රව්‍ය දාන්න ඕනේ කියන එක. ඒකට අපිට යොදා ගන්න පුළුවන් දහයියා කරදහයියා වගේ දේවල්. ඒ වගේම දෑවාලු, ඒ වගේ පොටෑසියම් කියන පෝෂකය තමයි ගොඩක් අල වලට වැදගත් වෙන්නේ. ඒ නිසා අපි ඒ ගැනත් සැලකිලිමත් වෙලා ගොම වගේ දේවල් අපිට හොඳින් දි รา පත් වෙච්ච ගොම වගේ දේවල් වලින් අපි අර වල පුරව ගන්න ඕනේ. ඔව් තේජා මහත්මිය දැන් මේ විදිහට වල පුරව ගනිද්දී ඒ එක් එක් කොටස් දාන පිළිවෙලක් තියෙනවද නැත්නම් මේ සියල්ල මිශ්‍රණය කරලා දානවද එක සැරේ? කලවම් කරලා. මතු පිටපස් අපි අර කපාගත්ත වලේ පැත්තකින් තියාගෙන ඒකටම අපිට අර කාබනික ද්‍රව්‍ය එකතු කරලා වල පුරව ගන්න පුළුවන්. ඒ මං කිව්වේ වැල්වල මහ වැල්වල වලට. එතකොට කුඩා වැල්වල වලට නම් අපිට ඊට වඩා අඩු පරතරයකින් කියන්නේ පේලිහා පැලතර ගන්නකොට මීටරයත් මීටර භාගෙත් කියන පරතරයෙන් වගා කරන්න පුළුවන්. මොකද අපි කුකුල් අල වගේ කුඩා වැල් අල වර්ග හැදෙන වර්ග වලට ලොකු පරතරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව අපිට පුළුවන් මේ වැල්වල අපේ එක කණුවකට තමයි දැන් මම ඔය කියපු විදියට පරතරය තියාගෙන හදන්නේ. එහෙම නැත්නම් අපිට උද්‍යාන අලංකරණය වගේ දේවල් වලටත් අපේ වැල්වල වර්ග ඇත්තටම උඩල වගේ උඩ වැල්වලේ උඩ හැදෙන අල වර්ග වගේ දේවල් භාවිතා කරලා අපේ භූමියත් අලංකරණය කරගන්න අපිට උණ බටයකට වගේ රවුමට උණ බටයක අපි අර කියපු පරතරය පවත්ත ගන්න ඕන නිසා මීටරේ උණ බටේ මැද ඉඳන් මීටරේ පරතරේ එන විදියට රවුම සකස් කරගෙන අපේ වලවල් අතරෙත් මීටරේ තියාගෙන පරතරේ අපිට වටේටම වලවල් සකස් කරලා එක උණ බටයක් භාවිතා කරලා කුහුලණු ආධාරයෙන් ඒ බටේට වැල යවලා ලස්සනට හදා ගන්නත් පුළුවන්. ඉඩ අඩු ප්‍රදේශයකදී ඉඩ අඩු අවස්ථාවකදී අපිට ඒ විදියට හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වාණිජ වගාවක් විදියට
කෝටු භාවිතා කළා. මම මුලින් කියපු විදිහට වැටහිරි කෝටු අඩුම වශයෙන් අඩි 7කවත් උස කෝටුවක් භාවිතා කරන්න ඕනේ. ඒක ගොඩාක් වැදගත්. හොඳට ඉරේලිය ලබා ගන්න පහසුකම් සලස්වන්න ඕනේ. ඒ මං කිව්වේ වැල් අල ගැන. එතකොට අපි වෙනත් අලභෝග ගැන කතා කරොත් කිරියල වගේ දේවල්. කිරියල වගාවේදී ඒක නම් කන්න භෝගයක් නෙවෙයි අපිට ඕනම කාලයක වගා කරන්න පුළුවන්. නමුත් අපේ දේශීය වගා කරන අලභෝග කාණ්ඩයක් විශේෂයෙන්ම ලංකාවේ. ඒ නිසා මේ ඒ භෝගි ගැනත් පොඩ්ඩක් සඳහන් කරොත් මීටරේ එක පරතරයට තමයි භෝගිත් වගා කරන්න ඕනි කිරියල. ඒකෙදී අපි මුලින් තවාන් කරගත්ත පැල තමයි යොදා ගන්න වෙන්නේ. තවාන සකස් කර ගැනීම මාසෙකමාරකට කලින් මව්වල කපලා කෑලි වලට පුළුවන් අපිට මව්වලේ අඟල් ලොකුයි නම් අඟල් 2 වගේ කෑලි කපලා අපිට තවාන් කරලා ඒ පැල ලබා ගන්න පුළුවන් මාසෙකමාරකින් විතර. ඒ පැල අර කීවා වගේම අපි හොඳට ජලය බැස යන වැලි මිශ්‍ර ලෝම පසක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම කිරියල වලත් ඇති වෙන රෝගයක් තියෙනවා. කහවීමේ රෝගයක් ඇති වෙනවා. මේ හොඳින් ජලය බැස ගියේ නැත්නම් ඒක ගොඩක් පැතිරෙනවා. ඒ නිසා අපිට කාබනික ද්‍රව්‍ය හොඳින් යොදාගෙන අවසර ඕනෑම කාලෙක මීටරේ පරතරය තියාගෙන කිරියල වගා කරන්න පුළුවන්. අනිත් භෝග ගැනත් කෙටියෙන් සඳහන් කරොත් අපිට බතල වගේ භෝගයක් බහුල වශයෙන් වගා කරන දේශීය වර්ගයක්. මේ මොකද අපේ ආහාර සුරක්ෂිතතාවයට ගොඩක් වැදගත්. අපේ ගෙවතු මට්ටමින් හරි බතල භෝගය වගා කරගන්න ඕන. මොකද කෙටි කාලිනේ අනිත් භෝගත් එක්ක බැලුවම මාස 3-4කින් අපිට අස්වැන්න ගන්න පුළුවන්. අනිත් කිරියල වගේ වැල්වල වගේ ඒවා අවුරුද්දක් මාස 8ක් කාලයක් ගත වෙනවා. ඒ නිසා බතල වැලක් දෙකක් කාගෙත් ගෙවත් හදා ගන්න ඕන. අපේ ආහාර සුරක්ෂිතතාවයට එක වේලක් හරි පිරිමහ ගන්න අපිට පුළුවන්. ඒ නිසා බතල වගේ ඒවා අපිට පුළුවන් හදන්න කඳු වල මේ වැටිහා කඳු ක්‍රමයට වගා කරන්න පුළුවන්. මේ සෙන්ටිමීටර් 20 පරතරයට අග්‍රස්ත කොටස තමයි බතල වල යොදා ගන්න අපි පැල කරන්න. මඤ්ඤොක්කනම් සාමාන්‍යයෙන් කවුරුත් අතර ජනප්‍රියයි කවුරුත් වගේ වගා කරන්න දන්න භෝගයක්. ඒකෙදිත් අපි සෙන්ටිමීටර් 90 පරතරයට තමයි වගා කරන්නේ. ඒ හැම භෝගෙදිම අපි අර කීවා වගේ ජල වහනය ගැනත් මැටි රහිත පසක් තෝරා ගැනීම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි. අජිත් මහත්මයා දැන් මේ තේජ මහත්මිය කියන කාරණේත් එක්ක පැහැදිලි වෙනවා අල වගා කරන එක ඒ තරම් අපහසු නෑ. මේ ක්‍රමය හරියට දන්නවා නම් කොහොමද භූමිය සකස් කරගන්නේ ඒ දේශීය අල වර්ග වලට ආවේනික වෙච්ච ක්‍රමය හඳුනාගත්තොත් ඒ තරම් අපහසු නෑ. ගොවි මහත්මයෙක්ම වෙන්න ඕනෙත් නෑ. ඔබේ ගෙවත්තේ වුණත් පුළුවන් නේද වගා කරගන්න දේශීය අල වර්ග. පැහැදිලිවම අපි දැකලා තියෙනවා ඔය නාගරික ප්‍රදේශවල වුණත් ඒ වගේම පාසල් ගෙවතු වල දැකලා තියෙනවා ලොකු බෑග්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ලොකු බැරල් වැනි උපාංග පාවිච්චි කරලා තිනවා. අර තේජා මහත්මිය පැහැදිලි කරනවානේ දැන් ඒ අල නියම ප්‍රමාණයෙන් වර්ධනය වෙන්නට නම් ඒත් එක්කම අර සෙවන පාලනය වැනි කටයුතු ශ්‍රේෂ්ඨ අතුරියත් ගෑමේ කටයුතු පහසු කර ගැනීම සඳහා යම් යම් පරතරයන් ඉදිරිපත් කරලා තිබුණත් ගෙවත්තට ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ගෙදරක එක වැල්වල වැලක් තියාගත්තා නම් එහෙම වසරකට වතාවක් විශාල අලයක් අපි දන්නේ නැති විදිහට ලබා ගන්න පුළුවන්. වැල දිහා දැකපුවාම හිතන්නත් බෑ මෙච්චර නිෂ්පාදනයක් පොළොව යට තියනවාද කියන එක. ඒක ගලවන දවසට තමයි පේන්නේ. අහල පහලටත් දීලා බෙදා හදා ගන්නත් පුළුවන්. බෙදා හදා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැකලා තිබෙනවා දැන් අද අපි මේ පැයක කාලය තුල වැඩි අවධානයක් යොමු කරේ නැතත් ඉඟුරු කහවැනි වගාවන් වගා මළු වල හදන්න පුළුවන්. එතකොට අය මහ පොළොව කොහොමත් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේ භූමියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඉතාමත් හොඳට තමන්ගේ සඳලු තලයේ තමන්ගේ කොන්ක්‍රීට් පියස්සේ ස්ලැබ් එකෙත් හොඳ වගාවක් දාන්න වගා මළු වල ඒ කියන්නේ අලෙවි කරන නිර්දේශිත වගා මළුත් තිබෙනවා. ඒ වගේම අපිට සකස් කරගන්නට පුළුවන් අපත යන මළු වල උනත් හාල් බෑග්ස් වගේ ඒවා අපිට අරගෙන අපිට පුළුවන් කහ ඉඟුරු වගාවක් කරන්න. ඉතින් ඒ පඳුරකින් පඳුරක් දෙකක් හදාගත්තා නම් එහෙම ගෙදර අවශ්‍යතාවයට හොඳටම ඇති. දැන් කහවල ගණන් අපි දන්නවනේ. ඉතින් අපිට පුළුවන් ඒක සකස් කරගන්න සුළු ප්‍රමාණයක් නම් ඒවා පිරිසිදු කරගෙන අරගෙන අර කුරුට්ට වගේ ගතිය එහෙම අයින් කරලා තැඹුවට පස්සේ අරගෙන මේ ප්‍රමාණවත් පරිදි දවස් දෙකක් විතර තදින් වේලලා බ්ලෙන්ඩර් එකකින් උනත් කමක් නැහැ. Tamanට පුළුවන් නම් පහසුවෙන් කහ කුරු ටිකක් හදාගන්න දවස් ගානකට ඇති. එක පඳුරකින් ලබා ගන්නා කහ. ඉතින් මේ අපේ මහ පොළව අල වර්ග වලට ඉතාමත් හිතකර මිත්‍රශීලී පසක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් Tamanට කොහෙන් හරි අල දණ්ඩක් භූගත කඳක් හම්බුනොත් කොහේ හරි පසබුරුල් කරලා ඒක ගැහුවත් ඒකෙන් හොඳ අලක්
අපිට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙවතු වල ඔය සෙවන සහිත තැන් තමයි නේද තේජා මහත්මිය වැඩිපුරම කිරියල වගාවන්ට. කිරියල වලට නම් සෙවන ප්‍රිය කරනවා. මේ නමුත් වැල්ලල් වලට නම් හොඳට අවුව අවශ්‍යයි. බතල වගේ භෝග වලට ඉඟුරු කහ කිරියල සෙවනේ හදන්න පුළුවන්. මම තව දෙයක් එකතු කරන්න කැමතියි. අර බෑග් වල වගා කිරීම ගැන කතා කරනකොට එතෙන්දිත් අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මලු ඇතුලේ තද පසක් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. අපි පස බුරුල් කරන්න ඕනේ. ටිකක් මල්ල තලලා වගේ. මොකද අල නිපදවන්න පහසුකම අපි සලසලා දෙන්න ඕනේ. මල්ලක් ඇතුලේ අලේ හැදෙනකොට පොඩි පීඩනයක් තියෙනවා ගහටත්. ඒක නිසා ඒකේ අපි ගහ ඉවත් කරන්න හොඳට අපි වැලි කාබනික ද්‍රව්‍ය සහිතව මම මුලින් කිව්ව මම ප්‍රධාන වශයෙන් මේක කියන්නේ මැටි රහිත වෙන්න ඕනේ. මැටි පසක් නම් යොදා ගන්න මෙපා මල්ලටත් භූමියේදීත්. ඒ කියන්නේ ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩාක් දෙනා කියනවා අපිට හරියට අල හැදෙන්නේ කියන ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට ඒ පස තෝරා ගැනීම බිම් සකස් කිරීම ගොඩාක් වැදගත් වෙනවා. මේ කොයි ක්‍රමයකට කරත් ඒ මාධ්‍ය ගැන අපි ගොඩාක් වැදගත් සැලකිලිමත් වෙන එක. තේජා මහත්මිය දැන් අපි අජිත් මහත්මයා කියවනේ ඉඟුරු කහ වගේ දේවල් බඳුන්ගතව නැත්නම් මළු වල එහෙම වගා කරන්න පුළුවන් කියලා. ඊට අමතරව දේශීය වලින් ගත්තොත් බතල වගේ දේවල් ඒවත් පුළුවන් නේද අපිට මේ වගා මළු වල වගා කරන්න. වගා මළුවේ බතල පහුගිය කාලේ ජනප්‍රිය කරුණකුත් වුණා. හැම ප්‍රභේදෙම හැබැයි හොඳ අල නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. සමහර ප්‍රභේද තමයි අපිට වගා මල්ලේ බතල ගන්නොරු සුදු වගේ ප්‍රභේද තමයි නිර්දේශ කරන්නේ මල්ලේ හදන්න. අනිත් භෝග නම් පුළුවන් අපිට මලු තුලත් වගා කරන්න. ඇත්තටම ලොකු අස්වැන්නක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ගෙවතු මට්ටමින් කිසියම් අස්වැන්නක් අපේ පරිභෝජනයට ලබා ගන්න පුළුවන්. හොඳයි තේජා මහත්මිය අපිට ප්‍රශ්නයක් යොමු කරනවා කොණ්ඩදෙණිය සිට සුනීතා මහත්මිය කහ වගාව සම්බන්ධ කිසියම් ගැටලුවක් තියෙනවා කියලා කිව්වේ. අයිබෝන් සුබෝදෑසනක්. අයිබෝන් ඔබතුමියට. මොකද අහන්න ප්‍රශ්නේ? දැනගන්න ඕනේ මම කහ ටිකක් හදලා තියෙනවා. දැන් පහුගිය අවුරුදු වල නම් 10 තමයි දැම්මේ. අර උඩින් අපි වැස්මක් දානවනේ. ඒකට ඉතින් දැන් 10 හොයාගන්න අමාරුයි. ලී කුඩු වගේ දෙයක් දාන්න හොඳයිද කියලා දැනගන්න මට ඕනේ. දැන් මට වරදක් වෙන්නේ අපි එතන තෙතමනිය ආරක්ෂා කරගන්න ඒ වගේම වල් මර්ධන ඒ වගේ කටයුතු පහසු කරගන්නත් මාධ්‍ය පොඩ්ඩක් ලිහිල්ව තබා ගන්න තමයි ඒවා භාවිතා කරන්නේ. කමක් නැහැ දැන් මට. දීකුඩු දැම්මට ගැටලුවක් නැහැ කියලා කියනවා. බොහොම ස්තුතියි. මේ 10 වල නම් කොහොමත් අර වැඩි තෙතමනේ රැඳෙන්නේ නැති ආවරණ තත්ත්වයක් ඇති කරන නිසා වඩාත් හොඳ ඒක. නමුත් අර 10 හොයාගන්න නැහැ. හොයාගන්න නැති නිසා ඔව්. හැබැයි ලීකුඩු වල මේ සැලකිලිමත් වෙන්න ඕනේ වැඩිපුර තෙතමනේ රැඳුනොත් ඔව්. එහෙම වෙන්න පුළුවන් නේ. පිදුර හොඳයි නේද සමහරලාට අපිට. ආවරණයක් තමයි අර පියලීමෙන් ආරක්ෂා කරගන්නත් වල් මර්ධනයත් පහසු කර ගැනීමත් පොටෑසියම් කියන පෝෂකයත් අර 10 වලින් ලැබෙනවා. ඒ ටිකම ඔක්කොම කෙරෙන්නේ නැති වෙයි. විශාල වශයෙන් යොදන්න එපා. මොකද ඕනට වඩා තෙතමනේ වැඩි වෙන්නත් පුළුවන්. දීකුඩු දි รา පත් වෙන ටික කල් යනවා නේද අජිත් මහත්මයා? මේ නිකන් ඇලෙන ගතියත් වැඩි වෙනවනේ. ඔව් 10ට වඩා නම් වෙනස් විදියට තමයි හැසිරෙන්නේ. අර පාලනය කරගන්න මේ වල් වගේ දේවල් පහසුකම තියෙනවා. අපි කියමු අත්හදා බැලීමක් කරලා අපිට ප්‍රතිඵල කියන්න කියලා කොහොමද කියලා නේද අජිත් මහත්මයා? ඔව් ඔව්. හොඳයි දැන් අපි තේජ මහත්මිය කතා කරගෙන හිටියට ගෙවත්තේ අලභෝග වගා කරන්න පුළුවන් ක්‍රම කීපයක් අර උද්‍යාන අලංකරණයත් ඒත් එක්කම සකස් වෙන ආකාරයට කොහොමද අපිට තවත් ක්‍රම තියෙනවද ගෙවත්තේ අලභෝග වගා කරන්න හැකි ක්‍රම? ඔව් ඉස්සෙල්ලා අජිත් මහත්තයත් සඳහන් කරා බැල්කනිය වුණත් අපිට වගා කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් මේ යූරියා මලු වගේ දේවල් භාවිතා කරන්න. ගෙවත්තේදී අපිට ශේෂ්ත්‍රයේ ඉඩකඩ මදි නම් ඒ වගේම බැරල් භාගයක්, ඒ වගේම ලොකු බාල්දියක් ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ හැම අවස්ථාවෙදිම අපි අර පස හුඟක් තද වෙන්නේ නැතු වෙන්න නිතර බුරුල් මට්ටමින් තියාගන්න මහන්සි වෙන්න ඕනේ. ඇත්තටම වෙනත් ඒ වගේ ක්‍රමවලදී අපිට තව පහසුවක් එනවා මේ වෙනත් සත්තුන්ගෙන් වෙන හානිය ඉවත් කරගන්න. මොකද ගෙවත්තට එනවා ඌරන්, ඉත්තෑවන් වගේ සත්තුන්ගෙන් හානි සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සත්තුන්ගෙන් වෙන හානියත් අඩු කරගන්න අපිට මේ වගේ ක්‍රම වලට යෑමේදී පොඩි පහසුවක් තියෙනවා ශේෂ්ත්‍රයේ තියෙනවට වඩා. කුඩා ඉඩක් තියෙනවා නම් අපිට ඒ වගේ මට්ටමේ වගා කරන්න පුළුවන්. හොඳයි තේජ මහත්මිය අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ඔන්න ඔබට හොඳ උනන්දුවක් ඇති වෙවි ඔබේ ගෙවත් ඉඩකඩ තියෙන තැනක බඳුන්ගත වගාවක් විදිහට වගා මළු වල හෝ වගා කරන්න මේ සඳහා ඔබ යොමු වීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. මේ කාර්ය සීමාව තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් වෙමින් ඉන්නවා අවශ්‍ය ඕනෑම උපදෙසක් සහයෝගයක් ලබා දෙන්නට.
අපි දැන් මේ කතාව අතරවාරේ යොමු වන්නට සූදානම් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහකාර දුමින්ද වික්‍රමනායක මහත්මයා වෙතට දුමින්ද මහත්මයා. දැන් මේ පහුගිය කාල සීමාව තුළ 19 කෘෂි උපදේශන සේවාවට විවිධ ගැටලු යොමු වෙලා තිනවා කෘෂිකාර්මික ගැටලු. මොනවද වැඩි වශයෙන් යොමු වෙච්ච ගැටලු? ඔව් ගීතානි මහත්මිය මේ අපේ ධර්මයේ 20 කෘෂි උපදේශන සේවාවට අපේ ජනතාව නිරන්තරයෙන්ම තමන්ගේ කෘෂි ගැටලු ඉදිරිපත් කරනවා. මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න යන්නේ මේ පසුගිය සතියක පමණ කාලය ඇතුළත, ඒ කියන්නේ මාර්තු මාසේ 2 වෙනිදා ඉඳලා 8 වෙනිදා දක්වා, ඒ කියන්නේ සතියක කාලය තුල මේ 19 මේ උපදේශන සේවාවට ඉදිරිපත් කරපු ගැටලු අතරින් බහුලව විමසන ලද ගැටලු දෙකක් සම්බන්ධයෙන් එකක් තමයි එකක් එළවලු වගාව සම්බන්ධයෙන්, ඒත් එක්කම අනිත් කාරණය තමයි මේ පළතුරු වගාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් විමසපු ගැටලු දෙකක් තියෙනවා. මම මුලින්ම සඳහන් කරන්නම් මේ එළවලු වගාව සම්බන්ධයෙන් මොන වගේ ගැටලුවක්ද වැඩිපුර ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඒක තමයි මේ බෝංචි මෑ කරවිල වැටකොළු කියන භෝගවල මේ ලපටි පත්‍ර කොඩවීම සහ මේ කහපාට විචිත්‍ර වීම. මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ඇත්තටම මේ බෝංචි මෑ වගේ භෝගවල මේ කොඩවීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැදගත් මේ කොඩවීම සම්බන්ධයෙන් කෘමීන් කීප දෙනෙක් හේතු වෙනවා. කොඩවීම සඳහා මේ පත්‍රවල යුෂෞරාබන මේ කෘමීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් කුඩිත්තා, සුදුමැස්සා, ඊට අමතරව මයිටාවා, පැලමැක්කා කියන කෘමීන් මේ භෝගවල විශේෂම ලපටි පත්‍රවල මේ යුෂෞරාබීම නිසා මෙම පත්‍රවල මේ කහවර්ණය ඇතිවීම සිදු වෙනවා යුෂෞරාබීම නිසා. විශේෂයෙන්ම කුඩිත්තන් වගේ සතුන් අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා මේ භෝගවල අග්‍රස්තයේ කළු පාටට මේ ලපටි කොටස් වල මේ ඔවුන් මේ සමූහ වශයෙන් ඉඳලා යුෂෞරාබීලා මේ පත්‍ර මේ විකෘති කරනවා. ඊට අමතරව මේ හැඩය වෙනස් කරනවා. මේකෙදී එතනම වර්ධනය බාල වීමක් වෙනවා. ඊට අමතරව දැන් මේ යුෂෞරාබන කෘමීන් ගැන සඳහන් කරනවත් එක්කම අපිට මතුවෙන තව මේ රෝගයක් තමයි මේ භෝගවලට ඇතිවෙන වෛරස් රෝගය. ඒකේ තියෙන සම්බන්ධය තමයි මේ වෛරස් රෝග ආකාර කීපයක් තියෙනවා මේ භෝගවලට වැළඳෙන. ඒකෙදී මේ සම්බන්ධය තමයි මේ යුෂෞරාබන කෘමීන් අතරින් මේ කුඩිත්තා, සුදුමැස්සා වගේ සතුන් තමයි මේ වෛරස් රෝගය මේ පතුරවන්නේ. ඒ කියන්නේ රෝග වාහකයා විදියට කටයුතු කරන්නේ මේ යුෂෞරාබන මේ මං හිත කිව්ව කෘමීන්. ඒක නිසා අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ වාහකයා පාලනය කරන එක. ඒ කියන්නේ මේ සුදුමැස්ස සහ කුඩිත්තා ඇතුළු මේ රෝග වාහක විදියට කටයුතු කරන කෘමීන්. ඒ සඳහා අපි පාලන කටයුතු විදියට විශේෂයෙන්ම කරන්න ඕනේ මේ වාහක කෘමීන් අපේ වගා ශේෂ්ත්‍රයට පැමිණෙන එක වළක්වන එක. ඒකෙදී විශේෂයෙන්ම අපේ එක කාරණයක් තමයි අපේ භෝග වගා ශේෂ්ත්‍රය වටා අපිට පුළුවන් සාමාන්‍ය මොකක් හරි ආවරණයක් කරන්න. දැන් ගොඩක් ගොවි මහතුරු අපි දැකලා තියෙනවා මේ පරණ සාරි වගේ දේවල් යොදාගෙන මේ වගා ශේෂ්ත්‍රය වටේ ආවරණයක් කරනවා. ඊට අමතරව දැල් වර්ග, ඊට අමතරව පොල්ලතු වගේ ආවරණ යොදන්න පුළුවන්. මොකද මේ කෘමීන් වෙනත් ශේෂ්ත්‍රයකින් එකවරම මේ අපේ වගා ශේෂ්ත්‍රයට එන එක ඒකෙන් වළක්වන්න පුළුවන්. දුමින්ද මහත්මයා දැන් ඔය කෘමීන් ගිරෙන්න පුළුවන් එක්තරා උසක් තියෙනවනේ සාමාන්‍ය මීටර කීයක් විතර මේ කෘමීන් ඇත්තටම මේ සාමාන්‍ය පහත් මට්ටමින් මේ ගමන් කරන කෘමීන් තමයි. ඒක නිසා තමයි අපි ගොඩක් උසට නැතත් සාමාන්‍ය උසකට මේ ආවරණය කරොත් අපේ වගා ශේෂ්ත්‍රයට එන එක අපිට පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව ජීව භෝග විදියට අපිට මේ වගා ශේෂ්ත්‍රය වටා භෝග බඩේරිඟු වගේ භෝග ඇත්තටම වගා ශේෂ්ත්‍රය වටා සිටවන්න පුළුවන් නම් මේ කෘමීන් එන එක ඒකෙදිත් පාලනය වෙන විශේෂයෙන් බඩේරිඟු වගේ භෝගයක් පේලි 3ක් 4ක් විතර වගා ශේෂ්ත්‍රය වටා. මේකෙදී ඇත්තටම මේ අපේ භෝග සිටුවීමට සති 3කට විතර කලින් මේ බඩේරිඟු වගේ වගාවක් ඉස්සලා හිටවනවා නම් හොඳයි. මොකද එතකොට අපි අර භෝග මේ ශේෂ්ත්‍රයේ සිටවනකොට අර බඩේරිඟු යම් කිසි මට්ටමකට වර්ධනය වෙලා තියෙන්නේ. ඒ ක්‍රමයේ මගින් අපිට එතන මේ කෘමීන් එන එක වළක්ව ගන්න පුළුවන්. ඊට අමතරව
කහපාට පොලිතින් මේක ඇත්තරම මේ ග්‍රීස් වගේ දෙයක් මේ කහපාට පොලිතින් එකේ ආලේප කරලා ශේෂ්ත්‍රයේ තනින් තන මේ සිරස් අතට සිටවලා වගේ මේ රඳවන්න පුළුවන් නම් ඒකෙදිත් අර කෘමීන් ඇත්තටම මේ ගිහිල්ලා අර ග්‍රීස් වල ඇලවිලා ඔන්න මේ එහා මෙහා යන්න බැරි වෙන තත්යකට විනාශ වීමක් සිදු වෙනවා. ඒකෙදිත් යම්කිසි පාලනයක් සිදු කරගන්න පුළුවන්. ඉතින් දර කහපාට පොලිතින් ලබා මේ තෝරාගන්න එක විශේෂත්වයක් තිබෙනවද? ඒකෙදි අර වර්ණයත් සමග සහ මේ ඔන්න මේ ආකර්ෂණයක් එක තමයි යොදාගන්නේ. ඊට අමතරව අපිට මේ තව කාරණයක් තමයි මේ අපේ වගා සනීප ආරක්ෂක කටයුතු ඉතාමත් හොඳින් සිදු කර ගන්න ඕන. මොකද අපේ මේ ආසාදනය වෙලා තියෙනවා නම් යම් කිසි මේ භෝගේ යම් කිසි කොටසකට ඒකේ මේ අමතර ඒ කියන්නේ භෝග අවශේෂ කොටස් එහෙම ශේෂ්ත්‍රේ වැටලා තියෙනවා නම් අපිට ඒ හරහාත් මේ අනිකුත් භෝග මේ පැලවලට ව්‍යාප්ත වෙන්න පුළුවන් මේ වෛරසය. ඒක නිසා භෝග සනීප ආරක්ෂාව කියන එක අපි මේ හොඳින්ම තියාගන්න. ඊට අමතරව උපකරණ භාවිතයේදී මේ අපි හිතමුකෝ පිහියක් වගේ දෙයක් භාවිතා කරනවා කියලා. යම් කිසි රෝගී වැලක් හරි මොකක් හරි ඵලයක් හෝ කපන්න භාවිතා කරනවා නම් එම පිහිය භාවිතා කරලා නිරෝගී ගසක යම් කිසි කැපුමක් හෝ මොකක් හරි යොදන්න වුණොත් එහෙදිත් ඇත්තටම අර වෛරසය අර නිරෝගී කොටස් වලට යන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දෙයක් පාවිච්චි කරද්දී මේ හොඳින් පිරිසිදු කරලා තමයි නිරෝගී වගාවට යනකොට භාවිතා කරන්න ඕනේ. මෙහිදී ඇත්තටම තව කාරණයක් තමයි මේ යුෂයුරාබන කෘමීන් ගේ ගහණය වැඩිපුර සිද්ධ වෙන්නේ මේ වියලි කාලේ. ඒ කියන්නේ වියලි කාලේ මේ කෘමීන්ගේ ගහණය වැඩි වෙනවා. ඒ නිසා අපි මේ වර්ෂාවත් සමග භෝග සිටුවීම සිදු කරතොත් මේ කෘමි හානිය යම් තාක් දුරකට වළක්ව ගන්න පුළුවන්. හොඳයි. තවත් කාරණාවක් තියෙනවද ඔබතුමාට සඳහන් කරන්න? අපි තාම කෙටියෙන් කියමු. ඊට අමතරව මේ අනිත් ගැටලුව තමයි අතරම මේ පළතුරු වගාව සම්බන්ධයෙන් මතුවෙච්ච ගැටලුවක් විමසලා තියෙන්නේ. ඒක ඇත්තටම විමසලා තියෙන්නේ අඹ රඹුටන් වගේ පළතුරු භෝගවල මල් කළු වීම, දුඹුරු පැහැවීම සහ මල් හැලී යාම. මේක ඇත්තටම ආකාර දෙකක් නිසා සිද්ධ වෙනවා. එකක් තමයි මේ කෘමි හානියක්. ඒක ඇවිල්ලා මේ අඹ වගේ භෝගයක් ගත්තම ඇත්තටම අඹ කීඩෑව කියන මේ කෘමියගේ හානිය නිසා. අනිත් එක තමයි මේ දිලීර රෝගය. ඒක ඇවිල්ලා මේ ඇන්ට්‍රැක්නෝස් කියන දිලීරය දැන් බොහෝ වෙලාවට මේ කෘමි හානිය සහ දිලීර ආසාදනය එකවරම හඳුනා ගැනීමටත් අපහසු වෙනවා. මේ මොකද රෝග ලක්ෂණ මේ අපිට බැලු බැලමට පේන්නේ එකම හානියක් විදියට. මොකද මේ මල් පිලිස්සලා දුඹුරු පැහැවිලා ගොඩක් වෙලාවට හැලී යාමක් සිද්ධ වෙනවා. මේකේදී ඇත්තටම මේ දිලීර හානිය වළක්ව ගන්න අපිට පුළුවන් මේ සල්ෆර් වගේ රසායන ද්‍රව්‍යයක් මේ දුටු විගසම යොදන්න පුළුවන්. ඊට අමතරව මේ පළතුරු භෝග අපි දන්නවා අපි අස්වනු ආරයකට පස්සේ කප්පාදු කිරීමකට යනවා. අතු අනවශ්‍ය කොටස් ඊට පස්සේ රෝගකාරක කොටස්. ඒ වගේ මේ හොඳින් හිරු එළිය කඳට සහ පත්‍ර වලට ලැබෙන විදිහට මේ පළතුරු ශාක කප්පාදු මගින් මේ දිලීර ආසාදනය වළක්ව ගන්න පුළුවන්. මේ හිරු එළියට පුළුවන් මේ දිලීරය විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා හොඳින් හිරු එළිය ලැබෙන විදිහට කප්පාදු කිරීම මගිනුත් පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කීඩය වගේ හානිය ගත්තාම මේ කීඩය හානිය ගත්තාම කීඩයව මේ දලු මල් නැති කාලයේදී මේ සුහුඹුල් සතුන් කඳේ පහළ කොටස් වල හිරු එළිය නොමැති කාලවල මේ කීඩය වගේ මේ සුහුඹුල් සත්තු ඉන්නේ මේ කඳේ පහළ කොටස් වල. ඊට පස්සේ මල් දලු එන කාලෙට මේ කීඩයවන් ඉහළට ඇවිල්ලා මල් දලු වල ලපටි මල් දලු වල බිත්තර දාලා ඔවුන්ගෙන් පිටවන මේ ශිෂුවන් ඒ ලපටි කොටස් වල මේ යුෂවුරාබන ඉතාමත් අධික ලෙස. මේ යුෂවුරාබීම නිසා මේ ලපටි පත්‍ර දුර්වර්ණ වෙනවා, දුඹුරු පැහැවෙනවා. ඊට පස්සේ පිලිස්සිලා යන ගතියක් තියෙනවා. ඊට පස්සේ මල් වල මේ හේතුමයි වෙන්නේ යුෂවුරාබීම නිසා මේ පත්‍ර දුඹුරු පැහැවෙලා වියලිලා අවසානයේදී හැලිලා යනවා. සම්පූර්ණයෙන්ම ගොඩක් වෙලාවට මේක උපරිම තත්ත්වයට පැමිණියොත් මුළු මල් සේරම 100%ක්ම විනාශ වෙලා අපිට අස්වැන්න විශාල වශයෙන් විනාශ වීමක් සිදු වෙනවා මේ කීඩ හානිය නිසා.
ඒක නිසා අර මම මුලින් කිව්වා වගේ මේ කීඩා වගේ හානි පාලනය කිරීමටත් අපි අර මුලින් කියපු කප්පාදු කටයුතු ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව කප්පාදුවට අමතරව අපිට මේ රසායනික ද්‍රව්‍ය මේ පාවිච්චි කරලා මේ හානිය ඉතාමත් ඉහළ තත්වයකට ආවොත් එහෙම අපිට සිදු වෙනවා ඉමිඩක්ලෝප්‍රිඩ් වගේ රසායනික ද්‍රව්‍යයකට ගිහිල්ලා මේ තත්ත්වය පාලනය කරන්න. ඔහර මුල් ක්‍රම වලින් අපිට පාලනය කරන්න බැරිම තත්ත්වයකට විතරයි අපි රසායනික ද්‍රව්‍ය වලට යමු වන්නේ. හොඳයි එහෙනම් අපි නැවතත් අපි අවසන් මිනිත්තු 6ක පමණ කාලය හිතරලා තියෙන්නේ. අපේ තේජ මහත්මියත් එක්ක කතා කරමු. දැන් මේ අලභෝග පිළිබඳ කතා කරද්දී අලභෝග වගා නඩත්තුව ගැන සාකච්ඡා කරන්න ඕනනේ. පෝෂණය කියන්නේ අලවල පෝෂණය නෙවෙයි අපි අදහස් කරන්නේ. අල වගාවක් කොහොමද හොඳ පෝෂණයක් ඇතුව නඩත්තු කරගෙන යන්නේ තේජ මහත්මිය? ඔව් අපි ඇත්තටම අලබොග් කියන්නේ මාස අපි බහුල වශයෙන්ම ගන්න අලබොග් ගැන සැලකුවොත් මාස 8ක විතර කාලයක් අපි ගත වෙනවා මේ අස්වැන්න නෙලන්න. ඒ නිසා අපි අර මුලින් සකස් කරපු භූමියේ සකස් කිරීමේදී අපි සඳහන් කරා මේ කාබනික ද්‍රව්‍ය පුළුවන් තරම් යොදන්න කියන එක. ඇත්තටම මේ අලබෝගවල මේ මාස 8ක් පමණ කාලය ගත වෙනකොට ඒකේ එක් අවදීන් පසු කරනවා. මුල් අවදිය වර්ධක අවදිය. ඒ කියන්නේ වැලේ වර්ධනය තමයි මුල් මාස 4මාර වගේ කාලයේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ කාලෙදී ගොඩක් වැදගත් වෙන්නේ අපේ නයිට්‍රජන් කියන පෝෂකයේ, ඒ කියන්නේ යූරියා වගේ පෝෂකයකින් නයිට්‍රජන් සපයන්න වනම් වැඩිපුර නයිට්‍රජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මුල් අවදියේදී. ඊට පස්සේ තමයි ආල හට ගැනීම ආරම්භ වෙන්නේ. ඒ නිසා ඒ කාලෙදී ගොඩක් වැදගත් වෙන්නේ පොටෑසියම් කියන පෝෂකය. ඒ නිසා අපි මේ නයිට්‍රජන් කියන පොටෑසියම් කියන පෝෂක දෙක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පොටෑසියම් කියන පෝෂකය තමයි අපි අවසන් කාලෙදී අලභෝග වලට වැඩියෙන් ලබා දෙන්න ඕනේ නයිට්‍රජන් කියන පෝෂකයට වඩා. විශේෂයෙන්ම කිරියාල වගේ භෝගවලදී සමහර විට අපි වැඩි හොඳට කියලා යූරියා වගේ නයිට්‍රජන් වැඩි පෝෂක ද්‍රව්‍ය යොදනවා සමහර ගොවි මහත්තුරු වගා කාලය පුරාවටම. එතකොට ඇත්තටම අපිට හොඳ අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. පළදාවක් නැහැ. කොළදාව විතරයි. ගහ විතරක් වර්ධනය වෙනවා. මේ නිසා හොඳ ආලස්වැන්නක් ගන්න මේ පෝෂක දෙකේ සමතුලිතතාවය ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගහේ වර්ධන කාලෙදි විතරක් අපි නයිට්‍රජන් කියන පෝෂකය වැඩිපුර දන්නත් අවසන් කාලෙදී පොටෑසියම් කියන පෝෂකය ගැන අපි අවධානය යොදන්නත් අවශ්‍යයි. මේ ඇත්තටම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරපු පොහොර නිර්දේශ තියෙනවා එක එක අලභෝග වලට එක් විදියට. අපිට ඒ රසායනික පොහොර නැතත් අපේ ළඟ තියෙන කාබනික ද්‍රව්‍ය වලින්වත් අපිට මේක පාලනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දවලු කරදහය වගේ දේවල් සපයලා අපිට පොටෑසියම් කියන පෝෂකය වැඩිපුර ශාකයට ලබා දීමේ හැකියාව තියෙනවා. කොළ රොඩු ඒ වගේ දේවල් මුලින් දි รา පත් වෙන ඒවා ගොම වගේ දේවල් යොදවලා මුල් කාලේදී අපිට වර්ධනය ගහේ හොඳින් වැඩි කරගන්නත් පුළුවන්. හොඳයි ඒත් එක්කම තේජ මහත්මිය දැන් මේ අපේ දුමින්ද මහත්මයා කියවනට විවිධ රෝග පලිබෝධ තත්ත්වයන් පිළිබඳව දැන් මේ වගේ රෝග කෘමි පලිබෝධ පාලනය කොහොමද අලභෝගවක විදි වැදගත් වන්නේ? ඔව් ඇත්තටම අලභෝග කියන්නේ අපිට නිහඬව ලොකු සේවයක් කරන භෝග කාණ්ඩයක්. අපි වැඩි සැලකුවේ නැතුවට අපිට ලොකුවට සැලකන භෝග කාණ්ඩයක් කියන්න පුළුවන් සාපේක්ෂව අනිත් භෝග වලට බැලුවම. මොකද ගොඩාක් ලෙඩ රෝග අඩුයි. දැන් අපි එළවලුව ගාව ගත්තම අපේ තවානේ ඉඳන්ම අපිට ලෙඩ කරදර අපිට ගොඩක් අපහසුයි පාලනය කරන්න. නමුත් අලභෝග වල ඒ තරම් අපහසු කාරණා නැහැ. නමුත් මේ මං කියන්නේ ගෙවතු මට්ටමේදී වාණිජ වගාවකට යද්දී නම් අපිට පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මොකද ඇන්ත්‍රැක්නෝස් වගේ දිලීර රෝග, ඒ වගේම මලකඩ රෝගය වගේ රෝග ඇති වෙන්න පුළුවන් මහා පරිමාණ වගාවකදී. මොකද රෝග බෝවීමේ හැකියාව වැඩි, එකම තැන පැල ගහණය වැඩියෙන් තියෙනකොට. ඒ නිසා අපි මේ ආර්ද්‍රතාවය පැල අතර තියෙන තෙතමනය ගොඩක් අඩු කරගන්න ඕනේ මේ දිලීර රෝග මර්ධනයේට වාණිජ වගාවකදී. ඒකට තමයි අපි හොඳට ආධාරක සපයලා හොඳට ඉර එළිය ලබා ගන්න හැකියාව සපයන්න ඕනේ. ඒ වැල්ලාල ගැන මම කතා කරේ. එතකොට කිරියාල වගේ ඒ වයදී ඇතිවෙන එක රෝගයක් තියෙනවා. මම මුලිනුත් සඳහන් කරා කහවීමේ රෝගය. ගහ කහ වෙනවා. ඒක ඇති වෙන්නේ ඇත්තට මුලටයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. මුල මණ්ඩලයේ දිලීරයක් නිසා ඇතිවන අවහිරතා නිසා තමයි ජලය පෝෂණ ද්‍රව්‍ය සපයා ගන්න අපහසු වෙලා ගහ කහ වෙන රෝගය ඇති වෙනවා. ඒක ඇත්තටම අපිට අර මේ දවස්වල ගොඩක් අපි කාබනික වගාවට යොමු වෙලා ඉන්නවා. අපිට පුළුවන් මේ ට්‍රයිකඩෝමා කියන දිලීර පාලනය කරන්න පුළුවන්
දිලියක්ම තමයි ඇත්තටම ට්‍රයිකෝඩර්මා කියන්නේ. ඒ වගේ දේවල් අපිට යොදාගෙන පොඩ්ඩක් අපේ රෝග කිරියල වගේ භෝග කාණ්ඩවල ඇති වෙන මුල් වල කහවීමන රෝගේ පාලනයට අපි මුල ඉඳන්ම ඇත්තටම අපේ දෙපාර්තමේන්තුව අපේ ආයතනයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ කියන එක ගැන අහගන්න පුළුවන් අපේ ව්‍යාධිවේදී අංශයෙන් එහෙම. ඒ වගේ සුළු රෝග කාණ්ඩ කීපයක් තමයි තියෙන්නේ. ඇත්තටම පලිබෝධ කියන්නේ නැති තරම් වගේ. තේජවන් දැන් පලිබෝධ කියන්නේ නැති තරම් වුණාට මේ අලභෝග වගාවදී තවත් අතුරු ප්‍රශ්නයක් එනවනේ මේ වන සතුන් මේ ඉත්තෑවන් ඌරුමියන් මේ වගේ අය ඇවිල්ලා හානි කරනවා නේද අස්වැන්නට. ඒ තත්ත්ව කොහොමද වළක්ව ගන්නේ? ඇත්තටම මේ ඒක තමයි කුඩා සතුන්ගෙන් හානි නොවුනට විශාල සතුන්ගෙන් හානිය නම් අනික් භෝගවලට වඩා සාපේක්ෂව අපි හරියට භෝගේ අල හැදීගෙන එන කාලෙදී මාස 4-5 වෙනකොට මේ ඌරනිත්තෑවන්ගෙන් වගේ හානි වෙන්න පුළුවන්. ඇත්තටම ඒක අපිට භෞතික වශයෙන් අපේ පාලනය කරගන්න වෙන්නේ දැල් වගේ දේවල් වලින් ආවරණය කරලා ශේස්ත්‍රේ වට කිරීම ඒ වගේම ශේස්ත්‍රේ පිරිසිදුතාවය පවත්වා ගැනීම ගොඩාක් වැදගත්. හොඳට උදළු ගාලා එලිමහන් කරලා තියන්න ඕනේ. අර කැලේ ගතිය වැඩි තිබ්බොත් තමයි මේ ඉත්තෑයෝ වගේ සත්තු ඇවිල්ලා අපි දන්නේම නැහැ යටින්ම ඇවිල්ලා මේ අල ටික අසන්න ඒගොල්ලෝ නෙලාගෙන යනවා. ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. අසනු කාලෙදී අපි වට කරලා පොඩ්ඩක් ඒකට වියදමක් මූලික වශයෙන් ගියාට ඒක අපිට දිගු කාලිනව අපිට කම්බි දැල් වලින් වගේ ආවරණයක් යොදන්න පුළුවන්. ඒ වගේම ඉටි රෙදි වලිනුත් පුළුවන්. ඌරන් වගේ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න සුදු ඉටි රෙද්දක් වගේ දෙකින් පාවිච්චි කරලා අපිට ආවරණය කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අදිත් මහත්මයා අපිට අද දවසේ අස්වැන්නේ කතා බහ කරන්න ලැබිලා තියෙන කාලය සීමිතයි. අවසාන වශයෙන් පණිවිඩයක් දෙන්නට තියෙනවද අපේ අසන්නන්ට අර කිව්ව කෘෂිකර්ම පාඨමාලා සඳහා දරුවන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් කතා කරන්න සූදානම් වෙනවා නේද ඉදිරියේදී? ඇත්තටම මේ අපි ලබන සිකුරාදා හවස කෘෂිචාරිකා වැඩසටහන යනවා ස්වදේශී සේවයේ 7ට. ඒත් එක්කම ඉරිදා උදේ ඊට පස්සේ එන ඉරිදා උදේ යනවා කඳුරට සේවය ඔස්සේ. ඒ වැඩසටහනේදී උත්සාහ කරනවා මේ කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ විභාගය ප්‍රකාශයට පත් කරලා තිනවා. ගැසට් නිවේදන ලබා දීලා තිනවා. අපි කඳුරට සේවයටත් මේ පණිවිඩය දෙන්නම් මේ මොකද අද කතා කිරීම සඳහා විභාගාංශයේ නිලධාරිනියන් සූදානම් වෙලා හිටියත් අපිට මේ කාල වේලාව මදි. කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? කොහොමද ඒකට මේ විභාගෙට මුහුණ දෙන්න කියන කරුණු අපි ඉක්මනින් මේ ගුවන්විදුලි නාලිකාවෙන් සහ අපේ වැඩසටහන් වලින් ඉදිරිපත් කරනවා. හොඳයි අදිත් මහත්මයා. එහෙනම් මේ බලාපොරොත්තුවක් දෙමින් අදට අපි ඔබෙන් සමගන්නට සූදානම්. අද අපිත් සමගින් එකතුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අලභෝගාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ තේජා නානායකාර මහත්මියට, ගුවන්විදුලි ගොවි සේවාවේ අජිත් ගුණසේකර මහත්මයාට සහ තාක්ෂණික සහකාර දුමින්දු වික්‍රමනායක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් ලබන සතියේ අස්වැන්නෙන් හමු වෙමු. ඔබට අස්වැන්නෙන් සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. මම ගීතා නේකනායක. අදත් අස්වැන්න නිෂ්පාදනය කළේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහතා.